වහන්සේගේ වචනය පදනම් කොටගෙන අපිට කියන්න. ඒ සඳහා වහන්සේගේ දාස්යාව සුද්ධාත්මයන් වහන්සේ පාවිච්චි කරනවා. මේ අසන හැම දිනාට ආශිර්වාදයක් වෙන්න සැලසුවා. යේසුස් වහන්සේ මාර්ගයේ සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදයෙන් පටන් 41 වෙනි පදය දක්වා. එදා සවස් කාල අපි එගොඩ යමුයි වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේ. ඔව් සමූහය පිටත් කර යවා වහන්සේ ඔරුවේ මුල් ලෙසම තමන් සමග එන ගියෝය. ඒ සමග තවත් ඔරු තිබිණි. එවිට ඡන්ද මාර්ගයක් හමා ඔරුව පිරී යන තරමට එයට රැළ ගැසී. වහන්සේ ඔරුවේ අවරේ මෙත්තය මත නිදානුසේ. ඔව් වහන්සේ පුදුවා. ගුරුදෙනි අප විනාශ වන්න ළඟ. ඔබට කිසි ගණනක් නැද්දයි. වහන්සේ අවදිව සුළඟට තරජනය කොට නිශ්චල වේවායි මුහුදට අනකලසේ සුළඟ ඇතිනේ මහා නිශ්චලයක් වේ. වහන්සේ ඔබ තරම් පියවන්නේ මන්ද තවම ඔබට අදහිරව නැත්නම් අසුසේ. ඔව් මහ බීතියකින් ඇලවි මේ කවරෙන්ද සුළඟ සහ මුහුද පවා වහන්සේට කීකරුවන්නේ එකිනෙකාට කී. ප්‍රසංගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ මෙහෙවර තුළ විශේෂයෙන් ගලිලේ මුහුදවට විවිධ පෙදෙස් වලට ගිහින් ගන්වන් දේශනා කරන්න හාස්කම් ආශ්චර්යමත් දේවල් එවන් පෙළහර පාන්න දවස් පුතා සමත්. අද අපි ඇසුව බයිබල් කොටස ඒ සන්දර්භය පොඩ්ඩක් කතා කරලා බැලුවොත් දින හවසුණු වේලාවක යේසුස් වහන්සේ ගෝලයින්ට කියනවා අපි එගොඩට යමු. ගලිලේ මුහුද. ඒ මුහුදෙන් එගොඩට යමු. එවිට යේසුස් වහන්සේ වටා බෝසන එකක් රැස්වෙයි උන්වහන්සේ කියන්නේ දේශනාවන් අහන්න. මම දන්නේ නැහැ උන්වහන්සේට යම් වෙහසක් මහන්සියක් දැනුම් නිසා දෝ ටිකක් විවේක ගන්න ඕන නිසා දෝ බෝලයන්ට යෝජනා කරනවා අපි ඒගොඩට යමු. අර සෙනඟ පිටත් කරගෙන හරලා යේසුස් වහන්සේ සහ බෝලයෝ මේ මුහුද මැද අම්බුරුව අදවාගෙන යනවා. මේ වෙලාවට අපි දකිනවා උන්වහන්සේට ඒ ඔරුව තුල නිම්නය. මිනිස්සෙක් වුණාම දේශිකා මහන්සියලා ඉන්නකොට ඒක අපි කාගෙන් අත්දැකීම ඒ නිසාම අපිට නිදාගන්න විවේකයක් පිණිස. සහෝදරිය යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ඔව් හැබැයි 100%
සියයක් උන්වහන්සේ මනුෂ්‍ය දේව පුත්‍රයා වගේ මනුෂ්‍ය මිනිසෙක් වෙනම් ඔහුට නිදිමත දැනෙන ඒක මනුෂ්‍ය ස්වභාවය. යේසුස් වහන්සේ මිනිසෙක් ඇටියට මේ ඔරුවේ මෙත්තේ මත නිදාගන්න. එවිට මේ ඔරුව තවදුරටත් ගෝලෙන් හදවනවා. පදන විට සාමාන්‍ය මේ ගලිලේ මුහුද එහි පිහිටීම නිතර ඡණ්ඩ මාරුත සුලිසුලම් වැනි දේවල් කරනවා. මේක යේසුස් වහන්සේ ගෝලේ මොහොතේ දීවරයෝ උන්ට මේ අලුත් අත්දැකීමක් නෙමෙයි. උන් දන්නවා මේක. වර්ග සතුම් 700ක් පමණ ගැඹුරින් මේ මුහුද පිහිටලා තිබුණා. ඒ මුහුද වටා පිහිටලා තිබුණු කඳු ඒ කඳු වරා ඒ හුලං කපළු තිබුණා. ඒ හරහා විතර හුලඟ හැම මේ වෙලාවේදී එවැනි තදසුණක් උනාට ඡන්ද මාරුතය හමන්නේ. ගෝලේ සාමාන්‍ය විදියට ඒකට මුහුණ දෙන්න පුළුවන් හැම දෙයක්ම කරන්න ගත්තා. හැබැයි අසාර්ථකයි. උලංග නවතින්නේ නැහැ. ඔරුවට වතුර බෙරෙන එක නවතින්නේ නැහැ. ඔරුවත් හුලඟම පැද්දෙනවා. සමහරට ඔරුව ගිලෙන්නත් බැරි නැහැ. හැබැයි යේසුස් වහන්සේ නවතිනුණා බෑන්චෝ. හොඳට නෙමෙයි. ගෝලේ හොඳටම බයයි. අපි ස්වාමීන් වහන්සේ දෙවි. අපි දැන් කරන්න පුළුවන් හැමදේම කළා මේ කුණාටුවට මුහුණ දෙන්න පිණිස. ඉස්මලයි. බයයි නෑ. එයා බයවිලා ජේසුස්ට කතා කරනවා. ජේසුව ඇහැරවනවා. ගුරු දෙවියනි. අප විනාශ වෙන්න ළඟයි. ඔබ වහන්සේට කිසි ගණනක් නැද්ද? ඔබ වහන්සේ නිදාගෙන ඉන්නේ. මේ ශබ්දෙට යේසුස් වහන්සේ අවදි නැගිටිනවා. වහන්සේ බින්දෙන් නැගිටලා බලනවා නාටුවක්. ගෝලේ හොඳටම බය වෙලා ඔරුවට වතුර බිරිලා සහෝදරිය මේ නාටුව පසුපස මේ බයිබල් කොටස ඒ සන්දර්භය එනත ඒ පසුබිම ගැන විග්‍රහ කරන්නා වූ සමහර අයවලුන් කියනවා මේ මූදු රළ පිටුපස යක්ෂාත්මයක් අන්ධකාර බලවේගයකුත් ක්‍රියාත්මක වුණා වෙන්නේ. අපි යක්ෂයා ගැන කතා කරද්දී ජලය අසබඩ එවැනි ගංගා නදී ඇල දොළවල් මුහුද සැරිසම් නැතේ. ඔබ යේසුස් වහන්සේගේ මෙහෙ ඕලේ මේකට යක්කා කැමතුන්නේ නැහැ. අපි දේව මීවරේ නියැලෙනකොට යකා පැත්තකින් උත්සාහ කරන ඒවා නවත්තන්න. මේ හමුවේ එහෙම කතාවකුත් තියෙනවා. නමුත් අපි පැහැදිලිව දන්නවා කුණාටුව. යේසුස් වහන්සේ කරන්නේ
උන්වහන්සේ අත දිගු කරලා අනදරනවා මේ තුනට කොහොමද නිශ්ශබ්ද වෙන්න නිශ්චල වෙන්න මොකද යනවා යේසුස් වහන්සේ යකාට තමයි සාතන් වහා අපකට බල මොකක්ද වෙන්නේ දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා මොහොත නිශ්චල නවතින සුලංග නවතින යේසුස් වහන්සේ බලනවා ඕලෙවිය ඕලෙෝ මේ මොකක්ද මේ යේසුස් වහන්සේ මහාන ප්‍රශ්නය. ඔගොල්ලෝ ඇයි බය? ඇයි ඔබ බය? ඔගොල්ලන්ට මේ ඇදහිල්ල නැද්ද? සහෝදරය මේ වෙනකන් යේසුස් වහන්සේ මේ ගෝලයෝ එක්ක ඉඳන් මුගක් දේවල් කළා කිව්වා. ආශ්චර්යමත් දේවල්. හැබැයි යහූදයන් වහන්සේ මේ ගෝලයේ ඉද්දී උනාට හමුවේ මේ බයද අද හිමෙන්නේ ගෝලයෝ බය අර විදිහට යේසුස් වහන්සේ ප්‍රශ්න කරනකොට එයා එක්කෙනාට කතා කර ගන්නවා බය මේ කවුද මේ උන්වහන්සේ කවුද මේ? මුහුද පවා උන්වහන්සේට කීකරුණා. ඒ සහෝදරය මේ සිද්ධියේ අපි ධාර්මික සත්‍යයන් කීපයකට දකිනවා. එකක් තමයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ වගේම මනුෂ්‍ය පුත්‍රයා බව. ඒ නිසානේ මේ සමාන්සෙමින් සිරිසියක් දෙන්නාස සිරිසියක් මනුෂ්‍ය. ඒ වගේම උන්වහන්සේ විශ්වයේ මෞන්තහන දෙවියන් වහන්සේ සෝභා දහම පවා මම පාලනය කරන උත්තර වහන්සේ. ඒ නිසානේ මේ සෝභා දහම මේ කුණාටුව මේ ඡන්ද වාර්තේ නිශ්චිත යකා ගැන අර යකා ඒ රළ පිටපස්සේ ඉඳන් කටයුතු කරනවා කියමු. එතකොට යකාව පවා යකාගේ බලය පවා රහිත කරන්නේ නවත්තන්නේ එවැනි බලයක් ඇති බලවන්ත දෙවියන්ස් කවුද මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. සහෝදර සහෝදරිය අපි මේ වගේ මේ ලෝකයේ නැති මුහුදේ අපේ ජීවිත නැති ඔරු හදවාගෙන යමින් ඉන්නේ. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැන් අවබෝධ කරගෙන පිළිගෙන අදහන්න ගත්තු දවසේ ඉඳන් ඉතින් අපි බැලුවා යේසුස් කිව්වා පොරොන්දුනා ඒකේ 13 පහට අනුව මම ඔබ සමගින් ඔබ අත්හැරෙන්නේ නැහැ ඔබගේ නම් පියන්නේ නැහැ. එතකොට අපේ ජීවිත නැති ඔරු මේ යේසු ඉන්න ඔරුව අපි මේ ලෝකේ නැති මහමුදේ නැත්නම් ගලේ මුදේ පදවාගෙන යමි ඉන්න. ආමෙන්. හවුද? දැන් කොච්චර අපේ මේ ඔරුව කුණාටු හමන
එවැනි ඡන්ද මාර්ග සුවිසුව ඔව්ද අපේ කොච්චර ප්‍රශ්න කරදර අමාරුකම් ලෙඩ රෝග කොච්චර දැන් මම සතුටු වෙනවා දයානිට අද උදේ තිබුණා මහත්යව රෝහලේ නැවැත්තුවනේ කියලා එහෙමම ගෙදර යන්නේ. ඇයි? ඇගිනේ අද මේ ජීවිත ඒ නැමැති ඔරුව ඒ පදවාගෙන එනකොට හැමුව කුලක මහත්යව රෝහල කරගන්න. හැබැයි මම විශ්වාසයෙන් දෙවියන්වහන්සේ පාමුනේ ආවරු ප්‍රශංසාවේ ඔබේ මේ අදහිල්ලම මහත්යව සූදානම් කරනවා. ආවදී ප්‍රශංසා. නමුත් අපි බොහෝ වෙලාවට මගේ සහෝදරය සහෝදරිය අපේ ජීවිතවලට යම් ප්‍රශ්න ගැටෙනකොට මොකද වෙන්නේ? අර ඔරුවේ ජේසුස් එක්ක පොඩි වගේ තමයි. අපි උත්සාහ කරනවා අපිට තියෙන අදහිල්ලේ ශක්තියෙන් බලයෙන් දේවල් කරන්න. හැබැයි සමහරවිට උත්තර නැහැ. අපි බය. අපි කලබලයි. අපි එහෙම දුවනවා. මෙහෙම දුවනවා. ආයෙත් දුවනවා. අන්න අතෙන්ට ගියොත් හරියයි. එතෙන්ට ගිහින් බෙරගෙන සුර. හරි? නුරුගෙන ගහනවා. අරක කරනවා මේක කරනවා වියදම් කරනවා. සමහරවිට මහවසුන්නේ උත්තරනේ. අපි ජේසුස් අපි එකයි අපිට මේ අදහිල්ල තියෙනවා. අපි මෙහෙමයි හරි පම්පෝරි ගහනවා. අපේ මේ ජීවිතේ නැමැති ඔරුව මේ ගලීලේ නැමැති මේ ලෝකේ අපි ජීවත් වෙනකොට ගලීලේ මුද නැමැති ලෝකේ අපි අපේ ජීවිතේ නැමැති ඔරුව පදවාගෙන යන විට අර වගේ ප්‍රශ්න ගැහැට අමාරු කරන අසනීප නැති ඡන්ද මාර්ග උනාඩු හමන විට අදහිල්ල හීනයි. ඇයි දෙයනේ ජේසුස් ප්‍රශ්න කරන කොඳුරන ජේසුස් අතාරිය වෙන මම ඔස්සේ දුවන අපිට අමතකයි ජේසුස් අපිත් එක්ක නේද අපේ රෝගේ සුව කර අපෝ ගල අපේ ප්‍රශ්න වලට උත්තර දුන්නා අපිට සැපයි අපිට වක්තිනේ මගේ සාක්ෂි අපිට දැන් එහෙම ජේසුස් අපිත් එක්කනේ කියන එක හොඳ උදාහරණයක් තමයි යෝබ් බයිබලයේ මේක කියවලා බලන්න යෝබ්ගේ කතාව. යෝබ් තුමා බයිබලයේ අපි දකින විදිහට කොහොම විනයගරුක අවංක දේව බය ඇති කවින් පවා වැළකී ඉති පුද්ගලයෙක්. උන් ආශිර්වාදවත් මිනිසෙක්. මොකක්ද ආදිස්සේ? යාවයක්සින් පරීක්ෂා. මේ පරීක්ෂා කොච්චරද කිව්වොත් අපිට පරීක්ෂා. මේ වගේ පරීක්ෂා. එයාගේ වත්කම් නැති වෙන්න. ඒ සම්පත පාටි. යාට යමක් තමක් දේවලක් තිබුණාද ඒව නැති වෙන්න. එයාගේ දරුවෝ ටික මියයි. එයාගේ හිස පටන් දෙපතුල් දක්වා හොරි නෙමෙයි, ගඩු නෙමෙයි, දද නෙමෙයි, ඔය සේරකම සම්මිශ්‍ර
වගේ එකක් අරගෙන ඒවා කහන අතින් ගහලා බෑ. ඒතර කහන කොහොමද අපිට පොරි හැදිලා තියෙනවා නම් බෑ. පොරි කසන තුවා කහන කන්දක යා පසුතැවෙන පිණිස හිසේ පටන් නෙමෙයි අලු දාගෙන ගෝණිය පැතිරේ අමාරු අත්දැකීම පරීක්ෂා. දැන් ඒ වෙලාවේ අපේ නෝනලා වගේ මාතුරුනේ අපේ නෝනලා වගේ යොත්තුමාගේ නෝනත් ඇවිල්ලා නේ ඔයි අහුනද දැම්මත් ඔය භක්තිය අතහැරලා වත්තම් නැති කරගෙන දහුව නැති කරගෙන මුස්තයක් ඇති කරගෙන මොන දෙයියෝද අපේ මහත්තුරු කොහොම අපේ නෝනලා කියලා දෙනවා එහෙම කියන නෝනලා ඉන්නවා ඈ සමාජයට නෝනලා ඉන්නවනේ ඒ වගේ මහත්තුරු නෝනලා ඒ වගේ මහත්තුරු මේ අධිලේ යමක බාධා වෙන මහත්තුරු නෝනලා බල්ලේ කොටනේ මොකද යෝ කියන්නේ මේ කටවාහු ඉදින් ගෑනි දෙවියන් වහන්සේ අපිට යහපත් දේවල් දෙනකොට අපි ස්තුතිවන්ත වේ වාර ගන්නවා නම් අයහපත් දේවල්දී අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙච්ච හාලුලුයා හාලුලුයා ප්‍රශංසා ඔතන යෝ ගෑනි කියන්නේ මෝඩ ගෑනි වගේ කතා කරන්නේ ලස්සනට කියනවා ඊට පස්සේ දෙවියන් වහන්සේ දුන්සේක දෙවියන් වහන්සේ ගම්සේක දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. අපිට යෝබ්තුමාගේ ඇදහිලි ඉසාවිනියා ඒ යෝබ්ගේ අවසානයේ කියනකොට එයාට තිබුණා වගේ ඊටත් වැඩි එයාගේ ඇදහිල්ලේ ශක්තිය දැකින දෙවියන් වහන්සේ ආශිර්වාද Hallelujah, hallelujah, ප්‍රශංසාය. කොහොමද දෙවියන්ගේ අද යෝගී මේ කතාව හරි ඉන්දියාවේ එක්තරා ගම්මානයක පල්ලි මංගල්‍ය පටන් ගන්න ඉස්සෙල්ලා පෙරහැරකින් ගම වටේ ගිහිල්ලා තමයි පල්ලියට ඇතුල් වෙන්නේ. ඇතුල් වෙලා දෙවණිය පටන් ගන්න ඉස්සෙල්ලා සෙනග මුචුකතුමා අල්කාරේ ඉන්නවා. සෙනග පොලිමේ ඇවිල්ලා දෙවියන් වහන්සේ ඔවුන්ට පසුගිය වසරේ කරපු දේවල් ගැන ස්තුතිවන්තව දේවල් පූජා කරනවා. කෙනෙක් ඇවිල්ලා කියනවා දෙවියන් තුනි යවුද්දේ මට රස්සාවක් නැතිවිය මම රස්සාව කියලා ආරක්ෂා කළා මට රස්සාවක් ලැබුණා දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙන්න පුළුවන්. තව කෙනෙක් ඇවිල්ලා කියනවා මම අසනීපෙන් හිටියා මට කොරෝනා හැදිලා හිටියා මම ආරක්ෂා කළා අසුවේ ලැබුණා මෙන්න ස්තුතිවන්තව පූජා. අවයි කියනවා ඇවිල්ලා මට මුදල් නැතුව හිටියා. මම අමාරුවෙන් හිටියේ මුදල් නැතුව. මං දෙවියන් වහන්සේ ආරක්ෂා කළාම මට මුදලක් නැහැ. මෙන්න ස්තුතිවන්තව කියලා මේ විදිහට ඕලින් ඇවිල්ලා එක්කෙනා ජීවිතේ අපි අර සාක්ෂි දරුවාගේ දේවල් කියමින් දේවල් පූජා කරන යනවා. ඔය අතර එනවා මේ තරුණ යුවන. ඇවිල්ලා එයාලා කියනවා ඒක තුමනි අපි විවාහ වෙලා දරුවෙක් යනවා. දරුවා වැඩි කල් යන්නේ මත්තෙන් අසනීප.
අපි දරුවට ඒ කළා. ඒ අතරතුර අපි යාචක. අපි යාචක අවසන් කළේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ කැමැත්ත සිදු කරන්න. දෙවියන් කිව්නේ දරුවා මියන. දෙවියන් වහන්සේ ස්තුති වේවා මෙන්න අපේ පූජා. දෙවියන් තුමා පස්සට ගැස්සිලා පස්සට යනවා. ඇයි මෙච්චර වෙලා තමන්ලත් ආශිර්වාද ගැන අපි හිතන්නේ එමනේ යහපත් ආශිර්වාද ගැන තමයි ඇවිල්ලා කිය පූජා කරන්නේ මිනිස්සු. මෙන්න මේ කරුණු වල තමන්ට ආශිර්වාදයක් වශයෙන් ලැබුණු දරුවෝ අසනීප වෙලා මිය දෙනවා. ඒකට ස්තුතියි කියලා පූජාවක් කරන්නේ. දෙවියන් තුමා අහනවා මොකක්ද ඇයි මේ වල කියනවා අපි දරුවට සුව වෙන්න නෑ. අපි දේව කැමැත්ත සුව වෙන්න කියලා නෑ. ඉතින් අපි විශ්වාස කරනවා දරුවා අපිත් එක්ක ඉන්න එක නෙමෙයි. හොඳ දෙවියන් වහන්සේ කියන්නේ. ඒක නිසා දෙවියන් වහන්සේ දරුවව ගෙදරට. පුදුමයි. දෙවියන් වහන්සේ මේ දෙවියන්ට තම ආශිර්වාද. අපි අදහගත් සෙනග අපි අදහිල්ලේ සෙනග කවුරුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කලුම් කාරයන් වහන්සේ. උන්වහන්සේ තමයි මගේ ජීවිතේ හැමදේම. මේ ලෝකේ සම්බන්ධ නිසා අපි බලාපොරොත්තු වෙනා වූ ජීවිතය සම්බන්ධ ස්වර්ගීය ජීවිතය මම අදහනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ අදහිල්ල මගේ ජීවිතේ ජය ගන්න සලස්වනවා. එවැනි අදහිල්ල පෙරදැරි කරගෙන තමයි මම මේ ගලිලේ මුහුද වගේ මේ ලෝකේ නැමැති මුහුදේ මගේ ජීවිතේ නැමැති ඔරුව පදවාගෙන යන්නේ. ඒ යනකොට සාමාන්‍යයි ප්‍රශ්න කරදර දුක් විපාක නැති වෙනිකම් විවිධ දේවල් මගේ ජීවිතේට හමනවා. යේසුස් මාත් එක්ක මගේ ජීවිතේ තුරුවේ උන්වහන්සේ පුළුවන් ඒ උනාට නවත්තන්න. හලෙලූයා. උන්වහන්සේ පුළුවන් ඒ ඡන්ද මාරුව නවත්තන්න. හලෙලූයා. උන්වහන්සේ පුළුවන් මුහුද නිශ්චල කරන්න. හලෙලූයා. උන්වහන්සේ පුළුවන් ඒ ජල රළ පසුපස ක්‍රියාත්මක වෙන්නා වූ අන්ධකාර බලවේග සාතනික බලවේග නවත්තන්න. යක්ෂයා වා ආගෙන බල කියන්නේ උන්වහන්සේ පුළුවන්. හලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පරන්තු ප්‍රකාර අපිත් එක්ක ඉන්නවා. හලෙලූයා. ආමේන්. එහෙමද? ඇත්තද? අත්දකින්නවද? අත්දකින්නේ. එහෙම නැත්නම් වැඩක් නැහැ. එහෙම නැත්නම් අපේ ක්‍රිස්තියානි ජීවිතේ වැඩක් නැහැ. යේසුස් අප සම්බන්ධ බව, යේසුස්ගේ ජීවිතේ ස්වාමියා බව, අයිතිකාරයා බව, ගැලුම්කාරයා බව, බලයක් දෙනා බව, සුව කරන්නා බව, උත්තර දෙන්නා බව, සමයන්නා බව. යේසුස්ගේ ජීවිතේ හැම එකක්. හalleluya. හalleluya. ප්‍රශංසා යේසුස්ගේ සුවය. මගේ ඖෂධය, මගේ ප්‍රතිකාරය යේසුස්. හalleluya. යේසුස් අපිට එක්ක ඉන්නවා. ආමෙන්. දෙවියන් වහන්සේ අප සමග. හalleluya. ප්‍රශංසා සමග. අර වගේ තුනාට අපිට නවත්තන්න බෑ. ඉවෙන්නම තියෙනවා. සබහා දහමේ ක්‍රියාවලිය අපිට නවත්තන්න බෑ. අර කෙනෙක් කිව්ව ප්‍රශ්න නැත්තේ කනක් තියෙන. ඒවා මේ පල්ලියවයි යේසුස් පිළිගත්තයි ඇදෙන්න දින කියලා ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ලෙඩ රෝග නැති වෙන්නේ නැහැ. ඔය ඒක තමයි මේ වැටුණු ලෝකේ මේ ස්වභාවය. වැටුණු මිනිස්සු මේ ස්වභාවය. මේ මැදින් තමයි අපිට යන්න තියෙන්නේ. හැබැයි ඒ
තියෙන ඇදහිල්ල හීන කරගන්න එපා. ඇදහිල්ලේ නව බිඳ ගන්න එපා. මොන බාධා ප්‍රශ්න ආවත් අපි අදහමු යේසුවම. යේසුවම අදහමු. ඒ ඇදහිල්ල තමයි අපේ ජීවිතේ ජය ගන්නට යන්නේ. හලෙලූයා. එවැනි ඇදහිල්ලේ ගමනක් යන්නට යෝගාසන අපි හැම දිනම සුද්ධාත්ම වහන්සේ පිට උපකාර කරන්නේ. ආමේන්. අපි අපට ගොඩාක් ආදරය කරන ජීවමාන දෙවියන් වහන්සේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ අපෝරකාලවතු එතෙන් පටන් අපිත් එක්ක ඉන්න ඒ බව පොරොන්දු අපේ ජීවිතයේ විවිධ අත්දැකීම් මැද මූලිකත්වය ගැන කටයුතු කරමු. අපිට මතක් වෙනවා ඔබ වහන්සේ අපේ ජීවිතයේ කරපු කියපු දේවල්. ඒ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ දැනුත් මම අපි එක්ක ඉන්න මේ ජීවිත ගමනේ අපිත් එක්ක ගමන් කරනවා. මොන ප්‍රශ්න කරදර අමාරුකම් නැති බැරිකම් එක්රෝග ආවා යේසු ඔබ වහන්සේ වාතාවරණය හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසාය යේසු අපිට මේ ඇදහිල්ලේ ගමනේ යන පිණිස අපගේ ජීවිත නැමැති ඔරු මේ ලෝක නැමැති ගලින මුහුදේ පදවාගෙන යන පිණිස ඔබ වහන්සේ අපිත් එක්ක ඒ වගේ ඉන්න අප ආරක්ෂා කරන්න අප ආශිර්වාද කරන්න අප වහන්සේ වාරකට යාචනා කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආමේන් අපි අවසාන වශයෙන් ගීතිකාවක් ගායනා